අයිබෝන් පුතේ හැමදෙනාටම අද දවසේ ඔයගොල්ලන්ව අපේ පේපර් ක්ලාස් එකට සාදරයෙන් පිළිගන්නවා. අපි කොමර්ස් එක ජීවිතේ මේ අපේ කොමර්ස් පන්තිය. ඒතර මේ කොමර්ස් පන්තියේ අද දවසේ අපි කතා කරන්නේ රචනා ප්‍රශ්න පත්‍ර කටලේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය. ඒ තමයි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කියන විෂයකට අදාළව සකස් කරන ලද රචනා ප්‍රශ්න වලින් දෙවෙනි ප්‍රශ්න පත්‍රය. එහෙනම් අපි ඒක බලමු. ප්‍රශ්න පත්‍රයේ පුතේ ප්‍රධාන ප්‍රශ්න තුනක් තියෙනවා. මේ ප්‍රශ්න තුනෙන් පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් ඒකේ කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රශ්න 10ක ප්‍රශ්නයක්. ඒකේ ප්‍රශ්න 5ක් තියෙන්නේ ව්‍යාපාර අධ්‍යයනය, ප්‍රශ්න 5ක් තියෙන්නේ ගිණුම්කරණය කියන විෂය කොටස් සම්බන්ධ කරලා. පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට පුතේ කොටස් 5 වර්ග වෙන්නේ. ඊට දාලා ඡේදයක් පේනවා. පහත් සඳහන් සිද්ධීන් ඇසුරින් ප්‍රශ්න අංක 1 සිට 5 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. බලමු අපි ඡේදය. පියදාස කලක් තිස්සේ කිරිගවීන් ඇති කරන ගොවි. ඔහු තම ගෙවත්තේ තම කිරිගවීන් දොවා ගන්නා ලද නැවුම් කිරි අවට නිවාස වලට සාධාරණ මිලකට බෙදා හැරීම සිදු කරයි. ඒ කියන්නේ ඔහු විසින් පුතේ කිරිගවීන්ගෙන් ඔහු විසින්ම දොවා ගන්නා කිරි අවට ප්‍රදේශයේ ඉන්න ප්‍රදේශයේ වැසියන්ට අලෙවි කිරීම ඔහු විසින්ම කරනවා. තමන් නැත්නම් ඔහු තම සහාය සඳහා සේවකයෙකු බදවා ගැනීමට අදහස් කරයි. අනාගතයේ ඔහු සේවකයෙක් බදවා ගන්න බලාපොරොත්තු වෙනවා. සහ තම ව්‍යාපාරය දාස නැවුම් කිරි නමින් ලියාපදිංචි කිරීමට අපේක්ෂා කරනවා. ඒතර ප්‍රශ්න ටික තමයි පළවෙනි ප්‍රශ්නේ නැවුම් කිරි කුමන අවශ්‍යතාවය කුමන මිනිස් අවශ්‍යතාවය සපුරාලයිද? පුතේ කිරි කියන්නේ ආහාරයක්. ඒතර අවශ්‍යතාවය ආහාර විදිහට තමයි ඔයාලා උත්තරේ ගොඩනගලා තියෙන්න ඕන. පියදාස ව්‍යාපාරයේ බෙදා හැරීමේ ක්‍රියාවලිය. ඒතර පුතේ එයා නිෂ්පාදකයා. එයා විසින්ම තමයි ඍජුවම පාරිභෝගිකයින්ට අදාළ භාණ්ඩ අලෙවි කිරීම කරන්නේ. එතකොට නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා කියන සම්බන්ධතාවය තමයි පුතේ මෙතනදී ගොඩ නැගෙන්නේ. ඒතර ඕනනම් ඔයාලට යන්න පුළුවන් පියදාස ඊතලයක් පාරිභෝගිකයා නැත්නම් නිෂ්පාදකයා ඊතලයක් පාරිභෝගිකයා අතරමැදියන් මෙතනදී සම්බන්ධ වෙන්නේ නැහැ. ඊළඟ පුතේ පියදාස සිය නැවුම් කිරි ඔහු විසින්ම බෙදා හැරීමේ නිරත වන බැවින් ඔහු සෘජු නිෂ්පාදනයේ නිරත වෙන බව ඔබේ මිතුරා පවසයි. ඒතර මිතුරාත් එක්ක පළවෙනි ප්‍රශ්نين අහන්නේ අයන්න ප්‍රශ්නේ ඔබ එකඟ වෙනවද කියලා. පුතේ මෙතෙන්දී අර නිෂ්පාදකයා විසින් තමන්ගේ පාරිභෝජනයට නෙමෙයිනේ අදාළ නිෂ්පාදනය සිදු කරන්නේ. විකිණීමේ චේතනාවෙන්. ඒ නිසා අපි කියන්නේ මේක මොන නිෂ්පාදනයටයි අයිති වෙන්නේ? වක්‍ර නිෂ්පාදනය කියන කැටගරි එකට. ඒතර මෙතනදී පුතේ ප්‍රකාශය සමග එකඟ නොවේ. ඊට පස්සේ කියනවා ආයන්නේ හේතු දක්වන්න කියලා. හේතුව තමයි පියදාස සිය නිෂ්පාදන පාරිභෝගිකයින් සඳහා අලෙවි කිරීම වෙනුවෙන් නිෂ්පාදනය කරන බැවින් පියදාස වක්‍ර නිෂ්පාදනයේ යෙදී සිටී. ඒක තමයි පුතේ පිළිතුරු විදියට ඔයගොල්ලෝ ලියලා තියෙන්න ඕන. ඊළඟට ඒකෙන් බලද්දී එහෙනම් පුතේ හතරවෙනි ප්‍රශ්නේ සම්බන්ධ කරනවා කොටස් දෙකක් අයන්න. ඒකේ අයන්න කොටස පියදාසගේ අපේක්ෂාව අනුව මෙම ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීමට සුදුසු ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක්ද? මොකද පුතේ ලියාපදිංචියේ සුදුසුම ව්‍යාපාර සංවිධාන වර්ගය මේකෙදි දාස නැවුම් කිරි. එහෙනම් තනි පුජ්‍යල ව්‍යාපාරයක් විදිහට. ඒතර උත්තරේ වෙන්න ඕන පුතේ තනි පුජ්‍යල ව්‍යාපාර නැත්නම් ඒක පුජ්‍යල ව්‍යාපාර නැත්නම් සිල්ලර ව්‍යාපාර විදිහට. ඊළඟ පුතේ මෙතෙන්දී ඊළඟ ප්‍රශ්නය අහනවා ව්‍යාපාර සංවිධානයේ ලියාපදිංචි කළ යුත්තේ කුමන නීතියක් යටතේද? ඒතර උතන පොඩි ප්‍රශ්නයක් එනවා. ඇයි ඒ? සාමාන්‍යයෙන් තනිපුජ්‍යල ව්‍යාපාරයක් පුතේ ලියාපදිංචි කිරීම අනිවාර්ය නෑනේ. හැබැයි අපි කියනවා ඒ ව්‍යාපාර අයිතිකරුගේ පෞද්ගලික නමින් හැර වෙනත් ව්‍යාජ නාමයක්. උදාහරණයකට මෙතෙන්දි වගේ දාස නැවුම් කිරීම එක ව්‍යාජ නාමයක්. ලියාපදිංචි කරනවා නම් පුතේ ඒක 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනතේ යටතේ තමයි ලියාපදිංචිය සිදු කරන්න ඕනේ. ඒතර මෙතන උත්තරේ බවට පත් වෙන්නේ 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. ඊළඟට බලුවොත් පුතේ ඊළඟ ප්‍රශ්නේ තමයි පහත් සඳහන් පුවස්පතක සිරස්තලයක්. කියන්නේ පුවස්පතක දක්වලා තියෙන සිරස්තලයක් තමයි අපිට පහලින් දීලා තියෙන්නේ. ඒ තමයි රජයේ විසින් වේ ප්‍රෝටීන් අඩංගු කිරිපිටි ආනයනය තහනම් කරයි. ඒතර ප්‍රශ්නේ තමයි පුතේ මෙම සිදුවීම පියදාස ව්‍යාපාරයට කෙසේ බලපායිද? මේක ව්‍යාපාරික අවස්ථාවක් පුතේ. ඒතර මුලින්ම ලියන්න ඕනේ මේ ව්‍යාපාරයට
අවස්ථාවකි. එවිට ආනයනික කිරිපිටි පාරිභෝජනය පාරිභෝගිකයින් විසින් ඉවත් වන අතර එහිදී පියදාසගේ නැවුම් කිරි අලෙවි කිරීම සඳහා වෙළඳපොළ තුල වැඩි ඉඩකඩක් නිර්මාණය වේ. ඔය විදිහට තමයි ඔයාලා උත්තරේ ගොඩනගලා තියෙන්නේ. ඊට පස්සේ පුතේ මම කෝ මේකේ කොටස් දෙකයි. දැන් අපි කතා කළේ ප්‍රශ්න 5. ඒ ව්‍යාපාර අධ්‍යයනයේ කොටසට ඊළඟ අපි ගත්තොත් එහෙම ඊළඟ කොටස් ටික මේ ගිණුම් කරන අධ්‍යයනයට දාලව කොටස් කීපයක් තියෙනවා. අපි ඒ ටික බලමු දැන්. මෙතන දෙනවා ප්‍රශ්න අංක 6 සිට 10 දක්වා ප්‍රශ්න වලට පහත පිළිතුරු සැපීමට ඡේදයක්. ඒ ඡේදය තුල තියෙනවා පුතේ 2013 1 දින අමාලි කාන්තා අත්බෑග් මිලදීගෙන විකිණීමේ ව්‍යාපාරයක් තමා සතුව තිබූ 50000ක මුදල් රුපියල් 80000ක් වටනා තමා සතු මෝටර රථය රුපියල් 20000ක බැංකු ණය ලබා ගැනීමෙන් ආරම්භ කළදී මේ ව්‍යාපාරයට දාලා පුතේ ජනවාරි මාසයේ සිදු වූ ගනුදෙනු පහක් දීලා දිනවා. පළවෙනි එක 1.3 ණයට ගැනුම් රුපියල් 30000යි 1.7 අත්පිට විකුණුම් 6000යි 1.10 රත්නාට ණයට විකුණුම් රුපියල් 15000යි ඊළඟ පුතේ 1.15 රත්නා ආපසු රුපියල් 3000යි 1.25 කඩපුලි ගෙවීම රුපියල් 4000යි සහ මාසයේ අවසානයේ ජනවාරි මාසය අවසානයේ අතිරේකතුරු දෙනවා දෙකක් එකක් 2013 1.31 දිනට තොගේ ඉතිරි තොගේ රුපියල් 12000යි සහ මාසයේ සඳහා වන මෝටර රථ ෂෙවි මගේ පුතේ රුපියල් 2000යි කියන. ඒතර මේකේ පළවෙනියට කියන්නේ 1 දිනට අමාලි ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණ අගයන් සහිතව ලියා දක්වන්න. ඒතර අපි සාමාන්‍ය පුතේ මූලික ගිණුම් කරන සමීකරණය ගත්තොත් මූලික ගිණුම් කරන සමීකරණය වෙන්නේ වත්කම් සමානයි ව්‍යාපාරයේ පුතේ වගකීම් ධන හිමිකම් කියන උත්තරේනේ නේද? එතන මෙතනදී පළවෙනියට අයිතිකරු මුදලින් යොදවන පුතේ ප්‍රාග්ධනය විදිහට රුපියල් 50000ක්. එතන වෙන්නේ මුදල් කියන වත්කම 50000ක් වැඩි වෙලා අයිතිකරුගේ හිමිකම පුතේ රුපියල් 50000ක් වැඩි වෙනවා. ඊළඟට අයිතිකරු යොදවන මේ ව්‍යාපාරයේ මෝටර රථයක් රුපියල් 80000ක. එතන වෙන්නේ පුතේ මෝටර රථ කියන වත්කම වැඩි වෙලා අයිතිකරුගේ හිමිකම රුපියල් 80000කින් වැඩි වෙනවා. ඊළඟ ආපහු කියනවා රුපියල් 20000ක බැංකු ණයක් මෙදාව ගන්නවා මුදල් වත්කම වැඩි වෙලා ව්‍යාපාරයේ වගකීම පුතේ රුපියල් 20000ක් වැඩි වෙනවා. එතන ගනුදෙනු සාරාංශයක් විදියට දැක්වුවොත් පුතේ වත්කම් මගේ රුපියල් 1,50,000යි ව්‍යාපාරයේ වගකීම් මගේ පුතේ රුපියල් 20000යි ව්‍යාපාරයේ හිමිකම් මගේ පුතේ රුපියල් 1,30,000යි. ඔන්න ඔය විදිහට පිළිතුර ගොඩනගලා තියෙනවා. ඒතර මේක තමයි සංඛ්‍යාත්මක වශයෙන් වාර්තා කිරීම. ඊළඟ ප්‍රශ්නේ ගත්තොත් මේ පුතේ ව්‍යාපාර ආයතනය කියනවා 2013 ජනවාරි මාසයේ අමාලි ව්‍යාපාරයේ මුදල් පොත පිළිල කරන්න. ඒතර සාමාන්‍යයෙන් මේ ගානේ කොහෙවත් අපිට වට්ටම් ගැන කතා කරේ නැහැ නේ පුතේ. ඒතර අපි වට්ටම් ගැන කතා කරමු නැති නිසා වට්ටම් තීරු සහිතව මේ වාර්තාව නිර්මාණය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර සරල ආකෘතියක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. කොහොමද අපි ආකෘතිය පුතේ නිර්වචනය කරන්නේ? ප්‍රධාන වශයෙන් මෙතෙන්දී පුතේ තීර දෙකක් ගන්නවා. නේද? මොකද්ද? ආකෘතිය දිනේ තීරුවක් තියෙනවා. විස්තරය, සංගල පිටුව, මුදල, ඊට පස්සේ පුතේ දිනය, ආපහු විස්තරය, සංගල පිටුව සහ මුදල. මෙන්න මේ විදිහට තමයි ආකෘතිය ගොඩනැගෙන්නේ. එතන මේ ආකෘතිය තුල පුතේ නම් කරලා තියෙන්න ඕන මුලින්ම වාර්තාව මුදල් පොත කියලා. ආකෘතිය පුතේ දිනය, ඊළාට විස්තරය, සංගල පිටුව, මේක ලෙජර් පිටුව කියලා කියනවා. මුදල නැත්නම් වටිනාකම කියලා කියනවා. දිනය, ඒ වගේම පුතේ විස්තරය, සංගල පිටුව, මුදල. දැන් මම ගහපු ආකෘතිය හරියද? හරි. හැබැයි මේකේ තව පුංචි දෙයක් එකතු වෙන්න ඕන. මොකද්ද එකතු වෙන්න ඕන දේ පුතේ? මොකද්ද එකතු වෙන්න ඕන දේ? අපි මුදල් පොතක් ගහද්දී ඊට දාලා ප්‍රධාන මූලාශ්‍ර ලේඛන දෙකක් නිර්මාණය වෙනවා. මොකද්ද පුතේ මූලාශ්‍ර ලේඛන දෙක? එකක් තමයි
ව්‍යාපාරයේ ලදුපත් අංකය ලදුපත නිර්මාණය වෙනවා. දෙවෙනි එක තමයි පුතේ වවුචර් අංකය නිර්මාණය වෙනවා. ඒතර ඉස්සල්ලා ආකෘතිය ගැහුවොත් මේ ගානට හැටියට පුතේ අපිට ලකුණු ලැබෙන්න පුළුවන්. මොකද මේකේ ලදුපත් අංකවත් වවුචර් අංකවත් දීලා නැහැ. හැබැයි මුදල් පොතයි මුදල් ගිණුමයි කියන ආකෘතිය ගිණුමක් සහ උපයෝගී පොතක් කියලා වෙන් කරලා දක්වන්නේ මේ අපි කතා කරපු ලදුපත පිටපත් කිරීම සහ වවුචර් අංකයේ පිටපත් කිරීම තුල. එතන විස්තරේ පොඩ්ඩක් අස්සේ වැඩිනේ. අපි ඒක ලියාගමු. විස්තරය. හරි. දැන් මේක පටන් ගන්න පුතේ මෙහෙම. අයිතිකරු 1.1 ප්‍රාග්ධනීය වශයෙන් යොදවනවා. මේක ආරම්භක ව්‍යාපාරයක් නිසා රුපියල් 50000. ඒ වගේම පුතේ මෙතනදී 1.1 අපි බැංකුවෙන් ගන්නවා පුතේ ණය. බැංකු ණයක් ගන්නවා රුපියල් 20000. පැහැදිලිද? දැන් උතරින් පස්සේ තමයි මාසයේ ගනුදෙනු වලට අපි එන්නේ. ඊළඟ කියන පුතේ ණයට ගැනුම්. ඒක අපිට අදාළතාවයක් නැහැ මුදල් බලපෑමකට ලක් වෙන්නේ නැති නිසා. ඊළඟ 1.7 පුතේ ආපහු දීලා තිනවා විකුණුම් කියලා අවස්ථාවක් රුපියල් 6000යි. ඒක මුදල් ලැබීම හරට පිටපත් කරනවා. ඊළඟට ණයට විකුණුම්වත් ආපස්සෙ වුමත් අදාළතාවයක් නැහැ. නැවත පුතේ 1.25 අපි පුතේ ගෙවලා තිනවා කඩේ සඳහා වන කුලිය රුපියල් 4000ක්. ඒක පුතේ අපි බැරට පිටපත් කරනවා. ඒතර මීට අමතරව මේ ව්‍යාපාරයේ මුදල් ලැබීම හෝ ගෙවීම සම්බන්ධ කරගෙන මොකුත් නැහැ. ඒතර මුදල් ලැබීම සියල්ල අපි හර කරනවා. මුදල් ගෙවීම සියල්ල පුතේ අපි බැර කරනවා. ඒ අදාළ කාල සීමාව අවසානයේ පුතේ අපි මේ අදාළ ආකෘතිය සමාන කරලා මොනා කරනවද පුතේ අපි මුදල් ශේෂය වල. ඒතර මෙතනදී 76000ක් එනවා උත්තරේ හරට. හරාගේ අරයි යනවා බැර රුපියල් 76000යි. පුතේ ව්‍යාපාරික වෙනස 72000යි. අපි ඒක ලියනවා 1.31 ශේෂය පාගේ ශේෂය පහළට ගෙන ගියා 2.1 ලියනවා පුතේ ශේෂය ඉදිරියට ගෙනාවා රුපියල් 72000. පැහැදිලිද කියලා හිතන්න. ඒතර වාර්තාව මෙච්චරයි. ඔයාලට පුළුවන් මේ වාර්තාව මෙතනින් වහලා දාන්න. එහෙනම් අපි උදේ ඊළඟ ප්‍රශ්නට යමු. ඒ තමයි 8 වෙනි ප්‍රශ්නේ මෙම ව්‍යාපාරයේ මුදල් පොත හැර පිළියෙල කළ යුතු මූලික පොත් දෙකක් සඳහන් කරන්න. ණයට ගෙනුම් තියෙනවා. ඒතර පුතේ ගෙනුම් ජර්නලය හදන්න පුළුවන්. ණයට විකුණුම් තියෙනවා. ඒතර විකුණුම් ජර්නලය හදන්න පුළුවන්. ආපසු එවුම් තියෙනවා. ආපසු එවුම් ජර්නලයක් හදන්න පුළුවන්. මෝටරද ෂෙයා තියෙනවා පුතේ. සාමාන්‍යයෙන් අපි ෂෙයා වීම වාර්තා කරන්නේ ව්‍යාපාරික පොදු ජර්නලයක් තුල. ඒතර පොදු ජර්නලය නිර්මාණය කරන්න පුළුවන්. ඊළඟට 9 වෙනි ප්‍රශ්නේ කියනවා පුතේ මෙම ව්‍යාපාරය සඳහා මෝටරද ෂෙයා ප්‍රමාණය ගිණුම්ගත කිරීමේ ජර්නල් සටහන දක්වන්න කියලා. ඒතර මෝටරද ෂෙයා කියන්නේ පුතේ අපි යම්කිසි ස්ථාවරවත්කමක් මිලදී ගත්තට පස්සේ ඒ ස්ථාවරවත්කම කාලය ගෙවියාම සමග ඒ වත්කමේ පුතේ අගය අඩු වෙනවා නම් ප්‍රමාණිකූලව අපි ඒ අගය අඩු වීමට කියනවා පුතේ ෂෙයා වීම කියලා. ඒතර මේ ෂෙයා වීම ව්‍යාපාර ආයතනයේ පැත්තෙන් ගත්තොත් එක පැත්තකට වියදම අනිත් පැත්තෙන් පුතේ ගත්තොත් එහෙම ෂෙයා වීම හරහා වෙන්නේ වත්කම අඩු වීම. ඒතර වියදම් වැඩි වීම රීතියක් විදිහට ගත්තොත් හර වත්කම් අඩු වීම රීතියක් විදිහට ගත්තොත් පුතේ බැර. ඒතර ඔයාලා මෙතන දිත්ත සටහන ලියනකොට ලියන්නේ පුතේ මෙන්න මේ විදිහට මෝටර් රථ ෂෙයා ගිණුම හර කීයද පුතේ අගේ රුපියල් 2000යි. චුට්ටක් ඉඩ තියලා බැර වෙනවා. මෝටර් රථ සමුච්චිත ෂෙයා ගිණුම බැර රුපියල් 2000. මේක පුතේ සමුච්චිත ෂෙයා ගිණුම කියලා ලියන්නත් පුළුවන්. නැත්නම් මෙහෙම ලියන්නත් පුළුවන්. ෂෙයා වෙන් කිරීමේ ගිණුම කියලා ලියන්නත් පුළුවන්. පැහැදිලි නේද? මෙහෙම ලියන්නත් පුළුවන්. ඒතර ව්‍යාපාරික උත්තරේ සංඛ්‍යාත්මක වශයෙන් පුතේ සඳහන් කිරීම අනිවාර්යයි. මොකද අපි මුදලින්ම ඉන්න පුළුවන් ගණිතන හා සිද්ධීන් විතරයි ගිණුම් කරන විෂයේදී ගිණුම්ගත කරන්නේ. ඊළඟට කියනවා පුතේ මේ ව්‍යාපාරයේ පවතින ජංගම වත්කම් දෙකක් අගයන් සහිතව ලියන්න. දැන් අපි ඉස්සර මුදල් හෙව්වා. ඒතර ලියත හැකි පළවෙනියටම මුදල් රුපියල් කීයද පුතේ 72000. ඊට අමතරව මේ ගානේ තියෙනවා අවසානයේට අතිරේක තොරතුරු වල පුතේ තොගේ රුපියල් කොච්චරක් තියෙනවා කියලා කියනවා. රුපියල් 12000. ඒතර ඒක ජංගම වත්කම. මීට අමතරව පුතේ
ණයට භාණ්ඩ විකුණනෝ 15000ක හරවා එවනෝ රුපියල් 3000ක. ඒ කියන්නේ ශුද්ධ විකුණුම් තියෙනවා 12000ක්. ඒ කියන්නේ අපිට මුදල් ලැබෙන්න තියෙනවා ණය ගැතියන්ගෙන් ණය ගැතිය රුපියල් 12000ක්. ඒකත් අපිට ජංගම වත්කමක් විදිහට දාන්න පුළුවන්. ඊළඟට ඊළඟ කතාව ප්‍රශ්න අංක 2ට එනවා. දැන් මම කිව්වා මේ ප්‍රශ්න 3ක් තියෙනවා කියලා. දැන් අපි කතා කළේ පුතේ පළවෙනි ප්‍රශ්නේ. දැන් අපි එනවා දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ අනුවිලක්කම් දෙකක් තියෙනවා. බලන්න අපි සම්බන්ධතාවය බලමු. ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ දැකිය හැකි ශක්තියින් දෙකක් සහ දුර්වලතාවයන් දෙකක් සඳහන් කරන්න. මේක ව්‍යාපාර පරිසරය කියන පාඩමට තමයි අයිති වෙන්නේ. පුතේ ශක්තියින් කියන්නේ ව්‍යාපාරයක් සාර්ථක වීමට අභ්‍යන්තර වශයෙන් බලපාන සාධක. පූර්ණ ශ්‍රමිකී සිටීම, ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් පැවතීම, අයිතිකරුගේ දැනුම සහ පළපුරුද්ද, කීර්තිනාමයක් පැවතීම, ඔයගේ දේවල් අපිට ලියන්න පුළුවන් ශක්තියින් විදිහට. දුර්වලතා කියන්නේ පුතේ ව්‍යාපාරයක් අසාර්ථක වීමට ව්‍යාපාරයේ අභ්‍යන්තර වශයෙන් බලපාන සාධක. මොනවද මේ දේවල්? නුපුහුණු සේවකයන් සේවයට යොදවා ගැනීම, ප්‍රමාණවත් කීර්තිනාමයක් නොමැති වීම, අභ්‍යන්තරික සේවක ගැටුම් පැවතීම, ඊළඟට ප්‍රාග්ධනයේ ප්‍රමාණවත් නොවීම. ඔයගේ දේවල් උදාහරණ විදිහට ලියලා තියෙන්න පුළුවන්. ඊළඟට ඒකේ දෙවෙනි ප්‍රශ්නේ පුතේ රමණී පාසල් ළමුන් සඳහා විශේෂිත හම්බර්ගයකින් මසනු ලබන පාසල් බෑග් නිෂ්පාදනය කළ අලෙවි කිරීමට අදහස් කරයි. තාම කරන්නේ නැහැ. 2014 වසරේ නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන පාසල් බෑග් සංඛ්‍යාව 500ක්. එම පාසල් බෑග් නිපදවීම සඳහා වැයවන මුළු පිරිවැය රුපියල් 1,10,000ක් විදිහට ඇස්තමේන්තු කරලා දෙයි. එක් පාසල් බෑගයක් රුපියල් 300කට අලෙවි කිරීමට රමණීය අපේක්ෂා කරයි. බලමු රුපියල් 300ද කියලා හරියටම. ඔව්. ඊළඟට පාසල් බෑග් නිෂ්පාදනයට දාලව දැරීමට සිදුවන ඍජු වියදම් සහ වක්‍ර වියදම් සඳහන් කරන්න. ඒ කියන්නේ මෙතන අර ඡේදේ නෑ පුතේ අපිට හිතලා තමයි ලියන්න තියෙන්නේ. ඍජු දේවල් තමයි මොනවාද? බෑග් මසන්න ගන්න සම් නැත්තම් රෙදි. ඊළඟට අපිට ගන්න පුළුවන් පුතේ මහාන කෙනාගේ ශ්‍රමය. ඒතර මෙහුම් ශිල්පියාගේ වැටුප. ඒවා තමයි ඍජු වියදම්. ඊළඟට වක්‍ර වියදම් කියලා ගන්න පුළුවන් පුතේ විදුලි ගාස්තු, දුරකථන ගාස්තු, රක්ෂණ ගාස්තු, ගොඩනැගිලි කුලි නේද? ඔයගේ ඕන දෙයක් අපිට ලියන්න පුළුවන්. කැමති දෙකක් ලියන්න දෙයි. ඊළඟට එක් පාසල් බෑගයක අපේක්ෂිත නිෂ්පාදන පිරිවැය. මම මීට කලින් පළවෙනි පේපර් එකේදීත් මේ වගේම දෙයක් කතා කරා. පුතේ අපිට සමස්ත නිෂ්පාදන පිරිවැය දෙද්දි ඒකක සංඛ්‍යා අපි විසින් දන්නවනම් අපි ඒකක පිරිවැය හොයන්නේ කොහොමද පුතේ? ඒකක පිරිවැය හොයන්න පුළුවන් පුතේ ව්‍යාපාරයේ මුළු නිෂ්පාදන පිරිවැය අරගෙන අපි බෙදනවා ඒකක සංඛ්‍යාව නැත්නම් ඒකක ගණන. අපි ගමුකෝ. එතන මෙතන පුතේ සමස්ත නිෂ්පාදන පිරිවැය 1,10,000යි නම් ඒකක 500යි නම් හදන්නේ 0.2 කැපුවොත් පස්වරක් පුතේ ගත්තොත් එහෙම 2යි ඊළඟට ආපහු 2යි රුපියල් බිඳුව මෙතන සම්බන්ධ කරොත් කීය දෙන්නේ 220. ඒක තමයි ඒකක පිරිවැය. ඒතර පිළිතුරු අංක 2 විදිහට ගොඩනගලා තියෙනවනේ මෙයා. ඊළඟ ආපහු කියනවා පුතේ ඊ ප්‍රශ්නය රමණී ව්‍යාපාරයේ 2014 වසරේ ඇස්තමේන්තුගත විකුණුම් ආදායම. ඒතර පුතේ ව්‍යාපාරික ඇස්තමේන්තුගත විකුණුම් ආදායම ගත්තොත් මම මේක මකනවා. ඇස්තමේන්තුගත විකුණුම් ආදායම හොයන්න පුළුවන් පුතේ අපිට මෙන්න මේ විදිහට. මුළු විකුණුම් ආදායම සමානයි ඒකක විකුණුම් මිල වැඩි කිරීම පුතේ ඒකක ගන්න. එතකොට ඒකකයක විකුණුම් මිල රුපියල් 300 නම් බලාපොරොත්තු වෙන්නේ පුතේ ඒකක 500ක් අලෙවි කරන්න නම් සමස්ත විකුණුම් ආදායම් බවට පත් වෙනවා රුපියල් 1,50,000. රුපියල් වලින් ඉල් තියෙන්න ඕනේ ඒක. ඊළඟ ප්‍රශ්නේ ගත්තොත් පුතේ රමණී තම ව්‍යාපාරය රමණී ස්කූල් බෑග් නමින් ලියාපදිංචි කිරීමට අදහස් කරයි. මෙම ව්‍යාපාරයේ ලියාපදිංචියෙන් ඇයට ලබාගත හැකි ප්‍රතිලාභ දෙකක්. ඒතර මේක තනි පුජ්‍යල ව්‍යාපාරයක් විදිහටයි ලියාපදිංචි වෙන්නේ. ප්‍රතිලාභ තමයි පුතේ ව්‍යාපාරය සඳහා වැඩි පිළිගැනීමක් ලැබෙනවා. ඊළඟ පුතේ ව්‍යාපාරය
සඳහා ණය ලබා ගැනීමේදී පහසුවක් බවට පත් වෙනවා. ඊළඟට ව්‍යාපාරයේ ප්‍රවර්ධනය කිරීම ප්‍රචාරණය කිරීමට පුතේ ඒ හරහා අවස්ථාවක් හිමි වෙනවා. ඒ තමයි අපේ තියෙන ප්‍රතිලාභ නැත්නම් අපිට තියෙන වාසදායක තත්වයන් විදියට මෙතෙන්දි පුතේ අපිට ලියන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මේ ව්‍යාපාර ආයතනයේ පුතේ තවත් අපිට කියන්න පුළුවන් ප්‍රවර්ධනය කිරීමට පහසුයි. නැත්නම් මේක ප්‍රචාරණය කරන්න පහසුයි. ඒකත් අපිට වාසියක් විදියට ලියන්න පුළුවන්. අපි ඊළඟට ගත්තොත් එහෙම තුන්වෙනි ප්‍රශ්නේ මේ වගේ පුතේ අනු කොටස් තියෙනවා හතරක්. පළවෙනි කොටස ගත්තොත් චෙක් පතක් පිටසම් කිරීම යන්නේ කුමක් අදහස් වේද? දැන් අපි සාමාන්‍යයෙන් අපි ළඟ ව්‍යාපාරයක් කරනකොට පවත්වා ගන්න ගිණුමක් තමයි පුතේ ජංගම ගිණුමක් කියලා කියන්නේ. ඒතර ඒ ජංගම ගිණුමක් පාවිච්චි කරන කෙනෙකුට තමයි චෙක් පොතක් හම්බ වෙන්නේ. ඒතර චෙක් පතක් පිටසම් කිරීම කියන මාතෘකාව ගොඩනගෙන්නේ ඔන්න ඔය චෙක් පත් කියන මාතෘකාවට නැත්නම් විෂය ඒකකයේ හරහා. පුතේ චෙක් පතක් පිටසම් කරනවා කියන්නේ චෙක් පත ලද පුජ්‍යලයා ඒ මුදල් බවට පත් කර ගැනීමේදී හෝ නැත්නම් එම චෙක් පත වෙනත් අයෙකුට පවරන අවස්ථාව තුල ඒ චෙක් පත පිටුපස තමන්ගේ නම සඳහන් කරලා තමන්ගේ ලිපිනය සඳහන් කරලා තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරලා චෙක් පත පිටුපස අස්සම් දෙකක් ගහලා බැංකුවට බාර දෙන්න ඕනේ. ඒකට දින වෙනම කොටසක් චෙක් පතේ පිටිපස්සේ පිටසන කියලා කොටසක් අපි ඒක තමයි ඒකට පාවිච්චි කරන්නේ. ඊළඟ සම්බන්ධතාවය තමයි වාණිජ්‍ය බැංකුව විසින් පවත්වාගෙන ලබන ප්‍රධාන තැන්පතු වර්ග දෙකක්. ප්‍රධාන තුනක් තියෙනවා. මොනවද තුන? ඉතිරි කිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම් සහ පුතේ ජංගම ගිණුම්. ඒතර මේ තුනෙන් කැමති දෙකක් ලියන්නයි තියෙන්නේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ කියනවා පුතේ ස්වයංක්‍රීය ටේලර් කාඩ් පත අපි කියනවා පුතේ සාමාන්‍යයෙන් ATM කාඩ් එකක් කියලා දැකිය හැකි මූලික ලක්ෂණ හතරක්. දැන් ඔතන කියන්නේ පුතේ අර ATM කාඩ් එකකින් කරන්න පුළුවන් සාධක නෙමෙයි. කියන්නේ කාඩ් එකක දකින්න තියෙන මූලික ලක්ෂණ තමයි මේගොල්ලෝ මේ ප්‍රශ්නෙන් අහන්නේ. ඒතර බැංකුවේ නම සඳහන් වෙනවා, කාඩ්පත් අංකය සඳහන් වෙනවා, කාඩ්පත කල්ලිකුත් වන දිනේ සඳහන් වෙනවා, චුම්බක තීරුවක් තියෙනවා, ගිණුම් හිමියාගේ නම සඳහන් වෙනවා. ඔන්න ඔය දේවල් ටික තමයි පුතේ ඕගොල්ලෝ මෙතෙන්දී උත්තර විදිහට ලියලා තියෙන්න ඕන. නැතුව අර චෙක් පත කාඩ්පත පාවිච්චි කිරීමෙන් තියෙන වාසි පුතේ ලිව්වොත් මේ ප්‍රශ්නේ උත්තරේ වරදි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්න තමයි රෙදි පිට මිලදී ගැනීම සහ විකිණීම සිදු කරන තමයි පුතේ එතන ප්‍රශ්නේ වැරදි. සිදු කරන ව්‍යාපාරිකයෙකුට මුහුණ පෑමට සිදුවන අවදානම් දෙකක් සඳහන් කරන්න ඕන. ඒකේ ආයන ප්‍රශ්නේ කියනවා එම අවදානම් ආවරණය සඳහා ලබා ගන්නා රක්ෂණ ඔප්පු දෙකක් සඳහන් කරන්න කියලා. ඒතර මේකේ කාරණාව බැලුවරු මොකද්ද? රක්ෂණ ආවරණ දෙකකුත් ඕන. රක්ෂණය කරන අවස්ථාවන් දෙකකුත් ඕන. ඒතර රෙදි පිළිවෙළඳ ව්‍යාපාරයන්නේ පුතේ. ඒතර එකක් ගන්න පුළුවන් ගිනි අවදානම තියෙනවා. නැත්නම් රෙදි පිළි ගිනි ගැනීම තුලින් අවදානම තියෙනවා. ඒතර ලියන්න පුළුවන් ගිනි අවදානම, ගිනි රක්ෂණ ආවරණය, ඊළඟට සොරබී අවදානම, සොරබී රක්ෂණ ආවරණය, ඊළඟට පුතේ මාර්ගස්ත මෝටර රථ ප්‍රවාහනකාරය සඳහා භාවිතා කරනවා. ඒ නිසා මෝටර රථ රක්ෂණ ආවරණයක් ලබා ගන්න පුළුවන්. මේක තමයි උත්තර විදියට ඔයාලා ලියලා තියෙන්න ඕන. ඊළඟට ඔබගේ පාසලේ විදුහල්පතිතුමා හදිසි ගුරු රැස්වීමක් අද දින පාසල නිමා වීමෙන් පසු කැදවීමට අවශ්‍යයි සිතක්. ඒතර ඔයා විදුහල්පති කියලා තමයි හිතන්න ඕනේ. වරුනේ. හරි. මෙම පාසලේ සියලුම ගුරු මහත්මයාන්ගෙන් දැනුම් දීම සඳහා වඩාත් සුදුසු sannivedana ක්‍රමය කුමක්ද යෝජනා කර ඔබේ පිළිතුරට හේතු දක්වන්න. දැන් ගොඩක් වෙලාවට පුතේ ලේසිම දේ මොකද්ද? විදුහල්පතිතුමා මොකක් කරනවද? අර කෑග ගහ කී කියන එකද හොඳද? වටියක් දුවලා එනවා හතර වටේ. එහෙමද? නෑ නේ. මොකද්ද හොඳ පුතේ? ශබ්ද විකාශන යන්ත්‍ර තියෙනවා. ඒ හරහා මොනා කරන්න පුළුවන්? එනවස් එකක් දෙන්න පුළුවන්. ලේසියෙන් පන්ති කාමර සියල්ල ආවරණය විදිහට. මොකද හැම පාසලක්ම දැන් ওই විදිහට අර ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරනවා. ඒක තමයි ලේසිම ක්‍රමවේදය. ඒතර ඒක ලියන්න පුළුවන්. නැත්තම් මොකක් කරන්න පුළුවන්? අර අපි කියන්නේ ටිලින් අතේ තැපල් කටේ ඇපල් කියලා මොනා කරන්න පුළුවන්? අපිට යම්කිසි පණිවිඩකරුවෙක් පාවිච්චි කරන්න පුළුවන් කවුරු හරි ළමෙක්. හැබැයි වඩා හොඳ පුතේ ලියන්න ශබ්ද විකාශන යන්ත්‍ර හරහා පාසල දැනුවත් කිරීම. ඒතර විදුහල්පතිතුමාට එක අවස්ථාවක් තුල සියලු ගුරුවරුන් දැනුවත් කිරීමේ අවස්ථාව හම්බ වෙනවා පන්ති කාමරයක හිටියත් වෙනත් ස්ථානයක හිටියත්. එහෙනම් ඔන්න ඔය ටික තමයි පුතේ අපේ දෙවෙනි පේපර් එකේ ප්‍රශ්න විදිහට තියෙන්නේ. අපි ඊළඟට ආපහු තුන්වෙනි පේපර් එකත් එක්ක සාකච්ඡා කරමු ඊළඟ වීඩියෝ එක. එතකන් ඔයාලට සුබ දවසක්.
අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ channel එකට එකතු වෙන්න යාළුවන්ටත් මේක කියන්න සහ ඔයාලට පුළුවන් එතකොට දිගටම මේකත් එක්ක එකතු වෙලා අවශ්‍ය කරන දැනුම second paper එකට අවශ්‍ය කරන දැනුම ගොඩනගා ගන්න විශේෂයෙන්. ඒතර අපි ඊළඟ දවසේ සාකච්ඡා කරන්නේ තුන්වෙනි විෂය එකකයේ තුන්වෙනි පාඩම. කියන්නේ paper වලින් තුන්වෙනි paper එක. එහෙනම් එතකන් හැමෝටම සුබ දවසක්. පරිස්සමට ගෙවල් වලට ඉන්න. එහෙනම් අපි ඊළඟ දවසේ ආපහු හම්බෙමු තුන්වෙනි paper එකත් එක්ක.